දැන් වෙනවනේ ඒක සංඥාම කියන එකක් කියලා. එතකොට ඒ සංඥා සුකුම සත්‍යයටපත් වුණාට පස්සේ එතන එහාට තේරෙනවානේ ඒ සිද්ධ අන්තිම භාවයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒකත් කාරණාවක් අපි දෙයක් කරගත්තොත් අපිට තේරෙන්නේ ඒකත් දෙයක් කරගෙන ඉන්නවා කියන එක. ඒ අංශ ස්වභාවය කියන එක තමයි මේ දෙයක් කරගෙන තමයි. එහෙමයි. අන්න දැන් ඒක දෙයක් කරගෙනවත් එයාට ඊට පස්සේ වැටෙන්නේ. ඒකත් කියලා දෙයක් නැහැ දැක්කේ නේද? කියලා දෙයක්වත් නැත්නම් මෙතනක් දෙයක් කරගත්ත බවක් දැන් තේරුණා. එහෙමයි. එතන නැතිව ඒක නැවහම මේ මොකුත් නැහැ. ඒ කියන්නේ නිවනකුත් නැහැ මොකක් නෑ ඒ කියන්නේ ඔය සංඥාව නැති වෙන එකක් නෑ. සංඥාව සාමාන්‍යයෙන් සුකුම වෙනවා විතරයි. ඒ කියන්නේ ආස්වාද ප්‍රාස්වාද වෙනකම්ම මේ ස්කන්ධ ස්වභාවය පවතිනවා. ඒ කියන්නේ වෙනසක් ඔන්න මේක හොඳට ගන්න ඕනේ කාරණාවක්. ඒ තමයි වෙනද විදිහටම පේනවා, ඇහෙනවා, දැනෙනවා කියන එක. එතකොට එහෙමනම් එතන සංඥාව තියෙනවා කියන එක. එහෙනම් ස්කන්ධ මට්ටම පවතිනවා කියන එක. එතකොට මේකෙදී දැන් සංඥා සුකුම ස්වභාවය කියලා කියන්නේ මේ සංඥා අபிසංකරණය කියන්නේ සංඥා වෙනස් වීමක් තියෙනවා. අபிසංකරණයට ලක් වීමක් තියෙනවා. ඒතර සංඥා අபிසංකරණය කියන්නේ දෙයක් කියලා පෙන්වන එක. හැබැයි සංඥා අபிසංකරණය දෙයක් කියලා පෙන්වන එක ඒකමයි අපි ආත්මය කියන්නේ ජීවත් වෙනවා කියන්නේ. හැබැයි ඒක දෙයක් කියලා හැමතිස්සම පෙන්වන සංඥා අபிසංකරණය. හැබැයි මේ සංඥාව ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. සංඥා ස්වභාවය පවතින එක. මේ අபிසංකරණය තමයි මේකේ වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේක ප්‍රායෝගික පැත්තදී ගත්තාම වෙනද විදිහටම පේනවා. සංඥාව ඒ කියන්නේ තියෙනවා. පොත කියන සංඥාව තියෙනවා. නැති වෙලා නැහැ. හැබැයි ඒකේ පොත කියලා දෙයක් නැති බව අර සත්‍ය මෙනෙහි වෙන එක තුළ ඒකේ වටිනාකමක් අගයක් නැති ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ ධර්මයේ දකින්න කෙනාට අර සත්‍ය ඥානය තුළදී විසදිච්ච කාරණයක් තියෙනවා. සත්‍ය ඥානය තුළදී මෙතන මායාව විඥාන මායාව අවබෝධ කරනවා. ප්‍රඥාව. විඥාන මායාව අවබෝධ කරනකොට මේ සංඥා ස්වභාව සියල්ලම අවබෝධ කරනවා. අවබෝධ කරනවා කියන්නේ වෙනම කාරණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේ අරමුණ එනකොට මේ අරමුණ දෙයක් කියලා දැනෙන්නේ නැති ස්වභාවයක් එනවා. අවදිමත් ස්වභාවයක් එනවා. මේ අවදිමත් ස්වභාවයේ තමයි මේ සංඥා සුකුම ස්වභාවය. ඒ කියන්නේ මතු වෙන්නේ සංඥාව. සංඥාව නැතුව නෙමෙයි සංඥාව පවතිනවා. මේ වෙනද විදිහටම පේනවා, ඇහෙනවා, දැනෙනවා වුණාට ඒක මතු වෙන්නේ ඒක දෙයක් වගේ මතු වෙන්නේ ඒකේ වටිනාකමක් මතු වෙන්නේ ඒකේ අගයක් මතු වෙන්නේ ඒකේ නිරූපණයක් එන්නේ අන්න සංඥා සුකුමයි කියන එක. ඒතකොට ඔය ස්වභාවය ප්‍රායෝගිකව අත්දකිනකොට දෙයක් කියලා නොදැනෙන ස්වභාවයක්. ඒතකොට ඒක සුකුම ස්වභාවයක්. ඒක නිමිති නැති වෙලා නෙමෙයි අනිමිත්ත නිමිති ප්‍රකට වෙන්න ස්වභාවය. ඒකමයි සංඥා ඝන සංඥා සුකුම ස්වභාවය කියන්නේ. ඒකමයි සංඥා සුකුම වෙනවා කියන්නේ. දැන් සංඥාව නැති වෙන්නේ නැහැ. ඒකට ඒක සාමාන්‍යයෙන් රහතන් වහන්සේ වෙන විදිහට කියනවා එනවා දෙන්නවා කියනකොට ඒක තේරෙනවා. මේ සංඥාව මෙතන නැති වෙන ස්වභාවයක් නෙමෙයි. සංඥා සුකුම ස්වභාවයක්. මේක ගැඹුරුයි මේ කියන එක මේක අවබෝධ කරන දෙයක් තියෙනවා මෙතන. දැන් බුදුන් වහන්සේ පෙන්නනවා මේ අපි කතා කරන්නේ මේ ඒ කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය. දැන් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි අර සංඥා සුකුම ස්වභාවය. ඒ කියන්නේ සංඥා අபிසංකරණයකට ලක් නොවන සංඥා අபிසංකරණ නිරෝධයකට ලක් වෙනවා. සංඥා අபிසංකරණ නිරෝධයක් කියන්නේ සංඥා නිරෝධයක් නෙමෙයි. සංඥා අபிසංකරණයයි නිරෝධ වෙන්නේ. ඒකට සංඥාව ඉස්පෙන්නේ නැහැ, උද්දීපනය වෙන්නේ නැහැ, උජ්ජිතති කියන තැනට යන්නේ නැහැ. අජ්ජෝසාය සිටති කියන එකට යන්නේ නැහැ. නමුත් සංඥා මෙතන ස්වභාවයේ සුකුම ස්වභාවයක අනිමිත්ත ස්වභාවයකයි පවතින්නේ. නිමිත්ත ප්‍රකට වෙනවා නම් එතන ඒ නිමිත්ත බල ගැන්වෙනවා අபிසංකරණයක් සංඥාවට සිද්ධ වෙනවා. සංඥාව දෙයක් බවට පත් වෙනවා. දෙයක් කියන දැනීම වෙනයි සංඥාව පොත කියන සංඥාව වෙනයි. පොත දෙයක් වෙන එක වෙනයි පොත සංඥා ස්වභාවය වෙනයි.
දැන් මේකේ දැන් රූප සංඥා කියනකොට දැන් අපි දන්නවා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. දැන් ඒතකොට මේ අරමුණේමයි තියෙන්නේ. දැන් සංඥාව කියන්නේත් මේ අරමුණමයි. ඒතකොට කාම භූමිය නම් එතන කාම භූමියට මෙතන වටිනාකමක් තියෙන්න ඕනේ. අගයක් තියෙන්න ඕනේ. එහෙනම් සංඥාව හැබැයි අபிසංකරණයක් එන්න ඕනේ නේද? ඒතර වටිනාකමක් එන්න. ඒක දෙයක් බවට පත් වෙන්න ඕනේ. දෙයක් වගේ දැනෙන ගතිය. දැන් අපි කිව්වා ටීවී එකේ පේනවා පුටුව. කණ්ණාඩියේ පුටුව පේනවා. චිත්‍රයේ පුටුව පේනවා. හැබැයි ඇත්තටත් පුටුවක් පේනවා. දැන් මේ සේරම සමාන වෙන්න ඕනේ. මොකද ඇහැ එකමයි. එහෙමනම් මෙතන ටීවී එකේ දෙයක් තිබුණ නැති බව අපිට අවබෝධයි. ඒතකොට කණ්ණාඩියේ දෙයක් නැති බව අපිට අවබෝධයි. ඒ වගේම චිත්‍රයේ දෙයක් නැති බව අපිට අවබෝධයි. ඇත්තල පුටුවේ දෙයක් තියෙන බෑ. එහෙමයි. එතකොට තමයි සංඥාවක් විතරක් වෙනවා. සංඥාව අபிසංකරණයක් වෙන්නේ. දෙයක් වෙන්නේ නැහැ කියන එක. දැන් දෙයක් කියන එක එළියෙන් ආපු එකක්වත් කොහෙන්වත් ආපු එකක් නෙමෙයි. මෙතනමයි සංඥාවක් සකස් වෙන්නේ. පුටුව කියන සංඥාව. මෙතනමයි ඒක දෙයක් කරගෙනත් තියෙන්නේ. දැන් දෙයක් කරගන්නේ කියන්නේ සංඥා නිරෝධයක් නෙමෙයි. සංඥාවේ අபிසංකරණ නිරෝධය. බල ගැන්වෙන්නේ කියන එක. සංඥාවට බලයක් නැහැ කියන එක. ඒක තමයි නසන්න සන්නි, න විසන්න සන්නි, නොපි අසන්නි, න භූත සංඤේ කියලා කිව්වේ. ඒ සංඥාව නැති වෙලා නැහැ මානේ. සංඥාව නැත්තේත් නැහැ මානේ. හැබැයි සංඥා ප්‍රකට වෙන්නෙත් නැහැ මානේ. ඒක තමයි ඔක කියන්නේ. ඒක සීමුර්ජා කළත් නෙමෙයි, ඉරිවට්ටලා නෙමෙයි, මැරිලත් නෙමෙයි. ඒ කියන්නේ මේ අර සංඥා අසංකතලයේ වගේ එකම සංඥා හිර වෙලත් නෙමෙයි. මේ සංඥාව නොදැනෙන ස්වභාවයක් ගැනයි කතා කරන්නේ. සංඥාව නැත්තේත් නැහැ මහණෙනි කියලා කියනවා. සංඥාව තියනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ කියන ස්වභාවය. න සන්නසන්නි, න විසන්නසන්නි, නොපියසන්නි, න බුත සංඤී කියන එක. ඒතර මේ රහතන් වහන්සේගේ සංඥාවේ ස්වභාවය. ඒ සංඥාවේ ස්වභාවය සුකුම ස්වභාවය. ඒක අනිමිත්ත කියන ස්වභාවය. ඒතර නිමිත්ත දැන් පුටුව කියන නිමිත්ත ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිමිත්ත නැති වෙලා නෙමෙයි. නිමිත්ත බල ගැන්වෙන්නේ. අර නිමිත්ත අනිමිත්ත වෙනවා කියන්නේ නිමිත්තෙන් නැති වෙලා නේ. එහෙනම් කියනවා නිමිත්ත නැති වෙනවා කියලා. නැති වෙනවා කියන්නේ නිමිත්ත ප්‍රකට වෙන්නේ ඒ කියන්නේ නිමිත්ත නැහැ කියන්නේ නැහැ. නිමිත්ත බල ගැන්වෙන්නේ. පුටුව කියන සාමාන්‍ය පුටුව කියලා අපිට දන්නවා. පුටුව නැති වෙලා නැහැ. පුටුව කියලා දන්නවා. පුටුව කියලා එහෙම දෙයක්වත් නැහැ. සාමාන්‍ය ඔක්කොම එකයි වගේ. පුටුව මේස ඇඳ ඉර අඳ ගාකොල එහෙම දේවල් නැහැ. ඔක්කොම නිකන් අර වර්ණත් එකයි, ශබ්දත් එකයි, ඔක්කොම එකයි වගේ. දෙයක් වගේ නොදැනෙන ගතියක් මේක හැම දෙයකින් මිදුණු ස්වභාවයක් තමයි මේකේ මතුවේ. ඒ මිදීම තමයි අර අවදිමත් ස්වභාවය කිසිම දෙයකට බැස ගන්න නැති. අජ්ජෝසාය තිට්ඨති කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අභිනන්දද අභිවච කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අජ්ජෝසාය තිට්ඨති සිද්ධ වෙන්නේ නැහැ. එතකොට නන්දියක් නැහැ. ඒකට ඇලීමක් ගැටීමක් නැහැ. යාරූපේ නන්දි සිද්ධ වෙන්නේ නැහැ. එතකොට උපාදානෙ වෙන්නේ නැහැ. තදුපාදානං කියන එක නැහැ. අන භවය කියන එක නැහැ. ඒතකොට දෙයක් කරගෙන ජීවත් වෙනව නෙමෙයි. මිදිලා. අන්න ඒකයි විමුක්තිය. චේතෝ විමුක්තිය. අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීතයි කියන චේතෝ විමුක්තිය ඔය සංඥා අபிසංකර නිරෝධයක් ය මහණෙනි නිවන් මඟ කියන එක ඔය පැහැදිලි කරන කාරණාව තුළ තියෙනවා. ඒතකොට සාමාන්‍ය ප්‍රායෝගික අධ්‍යක්ීමේදී එතකොට අර සංඥා සුක්කුම ස්වභාවය තුළ ඒක දෙයක් නොවන ස්වභාවයමයි. එතකොට මෙතන අතරම අංශ ස්වභාවයම කියන ගියොත් ඒක ඇවිල්ලා මෙතනට ගැලපෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ අංශ කම්පන ස්වභාවය තමයි සංඥා ස්වභාවය. ඒතර අංශ කම්පන නොවන ස්වභාවය තුළ අංශමය ස්වභාවය පවතිනවා. ඒතකොට ඒක සංඥා ස්වභාවයක් පවතිනවා. උතන වෙනම විග්‍රහයක් තමයි ඔය ධාතු පැත්තෙන් ඇවිල්ලා ඒ පැත්තෙන් එනකොට පටවිය ආපෝතේජ එහෙම දෙයක්වත් නැහැ. අංශුමේ කම්පණය වෙන දෙයක්වත් නැහැ කියන කම්පණය වෙන දෙයක් නැහැ කියන එක තමයි ඔය වචන දෙකක් විතරයි වෙනස් වෙන්නේ. එකම විග්‍රහයක් තියෙන්නේ. අකම්පිත අකෝපා චේතෝ විමුක්තිය කියන එකත් අනිමිත්ත ශුන්‍යත අප්‍රණිත චේතෝ විමුක්තිය කියන එකත් එකමයි. ඒතකොට ඒක විග්‍රහ දෙකක් විතරයි වචන දෙකක් විතරයි. එකම මිදීමක් චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය දැන් ඇත්තටම මේ කිසිම දෙයකට චලනය වෙන්නේ නැහැ, කම්පණය වෙන්නේ නැහැ. අර අනිත්‍යංති චලිත අනිත්‍යංති නැචලිතං කියන එක. නිශ්චිතංති චලිතං. තියනවා කියලා ගත්තොත් දෙයක් කරගත්තොත් ඒකට චලනයක් තියෙනවා. ඒකට කම්පණය වෙනවා. ඔයකම කතාවද සූත්‍රවල තියෙනවා. ඒතර අනිත්‍යංති නැචලිතං කියන්නේ මේ ඒක ඒ කියන්නේ දෙයක් කරගත්තේ නැති කෙනාට චලනිකුත් නැහැ කියන එක. ඒ කියන්නේ උප්පත්තියක් නැහැ කියන එක. යාට ආයි මේක දැන් මේ උප්පත්ති කතා කරනකොට සිතුවිලි දැන් මේ සිත දෙයක් කරගෙන ඊගාව සිත දෙයක් කරගෙන ඔක්කොම දේවල් වෙලා. එතකොට දෙයක් තියෙනවා වෙලා. එහෙම දෙයක් තියෙන කතාවක් නැහැ. අතන මේක එන්නේ අර සත්‍ය ඥානය අවබෝධයෙන්ම තමයි. ඒ කියන්නේ පවතින ලෝකයක් නැහැ. ඒ මොහොතේම අපි දෙයක් කරගත්තොත් ඒකමයි ලෝකය. දෙයක් කරගෙන නැත්නම් එතන ලෝක කතාවකුත් නැහැ. අද මේක අපි සාමාන්‍ය වර්ණයක් විතරයි. ශබ්දයක් විතරයි.
ඒක විඳවන කෙනෙක් හිටියොත් දෙයක් තිබ්බොත් අන විඳවනවා. විඳවනවා තිබ්බොත් කෙනෙක් ඉන්නවා. දැනෙනවා. අගයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. කරන ඔය ඔක්කොම ටික කියවෙනවා. නන්දී කියනකොට, උපාදාන කියනකොට, දැස ගන්නවා කියනකොට ඔය ඔක්කොම වචනවල එකම කතාව කියවෙනවා. ඒතකොට භවයක් තියෙනවා නම් දෙයක් තියෙනවා. ඒ එහෙනම් මාත් තියෙනවා. ඒ තමයි මම ඒ ස්වාමීන් වහන්සේ භවයක් තිබ්බොත් භවපච්චය ජාති. ඒ මොනොත් පොත කියන ජාතිය බල ගැන්වෙලා ජරා මරණ ශෝක පරිදේක දෙයක් හැදුනොත් මරණක් තියෙනවා නම් තියෙන්න ඕනි මැරෙන්න. දැන් දෙයකුත් බල ගැන්වෙන්නේ නැත්තම් අනේතර දෙයක් කියනවා කියලා එක දැනෙන්නේ නැහැ. එහෙනම් මරණයක්වත් දැනෙන විදිහක් නැහැ. එහෙනම් තියෙන දෙයක්වත් නැහැ, මරණ දෙයක්වත් නැහැ. මෙතන තියෙන්නේ වර්ණ ශබ්ද විතරයි. එහෙමයි. වර්ණ ශබ්ද වල ඔය සංඥා ස්වභාව සංඥාවක් පමණයි. සංඥා අபிසංකරණ මහණෙනි ජීවත් වෙනවා. එතකොට දැන් ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් ඇහෙන පේන දැනෙන දේවල් වල අර 100ට 80 වෙන්න ඕනේ විඳිනවද කියන එක. විඳිනවද කියන එක 100ට 80 වෙනවා නම් ඒක විඳීමක් තියෙනවා නම් ඒක බැසගෙන තියෙනවා. ඒක නිසා තමයි අර මීකිරි කන්න හිතුණු නිසා අත වැහුවා කියලා කිව්වේ කමටා නේද? එතකොට අර ඒ කියන්නේ පච්චවෙක්ක තබ්බන් කියන තැන ප්‍රතිපරිච්ඡාව කියන තැන පටිසංකානු කියන තැන. එතකොට අපි දන්නවා පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේව පටිසංකා යෝනිසෝ විණ්ඩපාතම් පටිසේව පටිසංකා යෝනිසෝ ගිලනපච්චම් පටිසේව පටිසංකා යෝනිසෝ සේනසන පරිතිඋපස්සේම. එතකොට මේ බසගෙන නැතිකම තමයි මේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ. ආර්යකාන්ත සීලය කියන්නේ. ඒකට එකම කතාවක්. ඒ කියන්නේ මේ අරමුණු වලට බැසගත්තද නැද්ද කියන එක. සිතට එන අරමුණේ සත්‍ය දැකීම කිව්වේ ඔන්න ඔය නිසාමයි ස්කන්ධයේ උදේ දැකීම උපාදාන ස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ. අරමුණමයි මේ කතාවේ තියෙන්නේ. මේක හොඳටම පිළිසිදු වෙලා පේනවා. ඒතකොට දැන් ප්‍රායෝගික වෙන එක තමයි මෙතනදී ඔය තම තමන්ට බාර වෙන්නේ. කල්‍යාණ මිත්‍රයාට තව කෙනෙක්ට ඒක එයා දකින්න එකක්. එයාට තමයි ඒක දැනෙන්නේ දෙයක් වුණාද නැද්ද කියන එක. ඔන්න ඕක තමයි කල්‍යාණ මිත්‍රයාට ඉන්හිහාට පණිවිඩය දෙනවට දෙයක් කරන්න බැරි වෙනවා. අර කෙනා සුදුසු කෙනෙක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කෙනාට මඟ පෙන්වන්න පුළුවන්. ඒ කෙනාව මේක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක දැනෙනවා නම් ඒක හදාගන්න කියන වගේ නිතරම අර සුද්ධ කරනවා වගේ කමඨා සුද්ධ කරනවා කියන්නේ කර්මස්ථානේ සුද්ධ කරනවා කියන්නේ කර්මස්ථානේ කියන්නේ මෙන්න මේ ස්ථානේ. ඒ කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ මේ මොහොතේ අරමුණ සුද්ධ කරන එක තමයි කර්මස්ථානේ කියලා කියන්නේ. කර්මස්ථාන සුද්ධ කරන. කමඨාන් දෙනවා කියන්නේ ඕකට තමයි. මේ කර්මස්ථානේ නිතරම සුද්ධ කරන. ඒ කියන්නේ දෙයක් බැසගත්තද කියලා යෝගාවචර භික්ෂුවගෙන් අර විමසා බලන එකක් සිද්ධ වෙනවා උපාද්‍ය භික්ෂුවගේ අතේ. ඒ තුල යා මාර්ගය තුල ගෙනියන එකක් තමයි වෙන්නේ. ඒක එයාගේ අත්බැන්තරෙම තමයි නිවන් දකින්න වෙන්නේ. එයා කෙනාටම සාන්දිටික. නැත්තම් යෝගාවචර භික්ෂුවට පුළුවන් නොමග අරින්න මේ උපාද්‍ය භික්ෂුවට මොන හරි මේ තමන්ට නැති දෙයක් කියලා තියෙනවා කියන්නේ. නැති දෙයක් තියෙනවා කියම තුළ උපාද්‍ය භික්ෂුවට යෝගාවචර භික්ෂුව හඳුනා ගන්න බෑ. එතකොට වෙන්නේ දෙන්නගේ අතර සම්බන්ධතාවයක් නැති නිසා අර යෝගාවචර භික්ෂුවට මේ දියුණුව ලබන්නත් බෑ. ඒ නිසා හැමදාම එකම තැන ඉඳීවි ඒ කියන යෝගාවචර භික්ෂුව. එතනදී ප්‍රතිපරික්ෂා ප්‍රත්‍යවේක්ෂිතබ්බන් කියන එක ගොඩක් අද. ඒ කියන්නේ පටිසංකා යෝනිසෝ කියන එක ගොඩක් අද. ඇත්තට මේ වචන වලට එහා ගිය ධර්මයක් මේක තුළ ප්‍රායෝගික පැත්තක් හොඳටම පේනවා. හොඳටම මේක අහනකොට දැනෙනවා. ඒතකොට මේ සමාධිය කියන එක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. තේරම තියෙද්දි මේ මිදුණු සමාධිය කියන එක අවදිය වැටෙන්නේ මේ විදර්ශනාව කියන එක. ඒක ඕක තමයි ওই වචනෙට තේරුම. දැන් දර්ශනය කියන්නේ පේන එක. විදර්ශනා කියන්නේ මේක නොපෙනෙන පෙනීමක්. ඒ නොපෙනෙන පෙනීමක් ඇත්තටමයි. ඔව්. පේන දෙයට එහා ගියද රූප දර්ශනයේට එහා ගිය ඕභාසය මත වෙනවා කියන එක. ඔක්කොම තමයි ওই විදර්ශනා සමාධිය කියන්නේ. ඒ ඕභාසය කියන්නේ කොහොම සමාධියට පෙර අවස්ථාවක්. ඒක නැතුව සමාධියකුත් නැහැ. අන්න අර කියන ඕභාසය මත වෙනවා. ඒක බුදුන් වහන්සේ අර සමාධි භාවයේ තබ්බන් කියන හැමතැනම කියන සමාධි සූත්‍ර. සමාධිය වඩව මහණෙනි සමාධිය වඩ. මේ කියන්නේ විදර්ශනා සමාධිය. මොකද බුදුන් වහන්සේ අන්තර පිරියඩගේ සමාධියක් වඩන්න කියන්නේ බුදුන් වහන්සේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ භික්ෂුවට ආමන්ත්‍රණය කරන්නේ. එහෙනම් මේ ශාසනයේ භික්ෂුව කර ඉන්නේ මොකද්ද? අරමුණේ බැස ගන්න නැතුව අර වාසය කරන එක. උපාදාන ස්කන්ධයෙන් මිදෙන සීලය. ඉතින් සමාධිය වඩව කියන්නේ අනිමිත්‍ය සමාධිය වඩව කියලා කියන්නේ. ඉතින් ඕක හරිය නිර්මලයි එතකොට ඔය ඔක්කොම. එහෙමයි ඒ භාෂේ වෙනස්තාවයෙන් එහෙමයි අරමුණේම සත්‍ය දැකලා ඒක දැක ගන්න නැති ඉන්නකොට තමයි භාවය එහෙම දෙයක්ත් තියෙනවා මේ දැන්
අරමුණ ඕනාට වැඩිය මේක මෙනෙහි කරන්න කියොත් ඒක උපාදාන වෙනවා නිරායාසයෙන්. ඒක ප්‍රකට වෙනවා. ඒක නිසා මෙතන සිහි පැවැත්මක් විතරයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඕනාට වැඩිය තමන්ගේ සිතට සිහියක් තියාගෙන දැස ගන්න අරමුණු තමන්ට දක්ෂ වෙන්න ඕනේ හඳුනා ගන්න. අන්න එතන විතරයි මේ අරමුණු දකින්න කියන එක වෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඔක්කොම උපාදාන වෙන්න බලනවා. ඒක ප්‍රායෝගික පැත්තේ අත්දැකීමක් තියෙන කෙනෙකුට විතරයි වැටෙන්නේ. එයා ප්‍රායෝගික අත්දැකීමෙන් ඉඳලා එයා දන්නවා මේක වෙනවා කියලා. ඒ කියන්නේ එනේන හැම එකම දකින්නවා කියන එක කරන්න ගියොත් වෙන්නේ උපාදාන වෙන එක. හැබැයි යෝගාවචරයේ මුල් අවස්ථාවේදී පුහුණු වෙනකොට ඒක කරන්න ඕනේ. ඒක තමයි පොඩ ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා අනුසෝතේ දීර්ඝ කාලයක් හිටපු නිසා. පටිසෝතේට හැරෙන්න ඕන නිසා මෙතන ටිකක් අර වායමති විරියන් කියන එක තියෙනවා නේ. ඒක නිසා මේක බලන්න ඕනේ. හැබැයි එයා ටිකක් එහෙම දිනු වෙනකොට එයාට තේරෙන ගන්නවා දැන් ගොඩක් ඒවා මිදිලා තියෙන්නේ ටිකයි දැන් මේ විදිහට යන්නේ කියලා. අන්න යන ටික තමයි දැන් එහෙනම් සුද්ධ කරන්න ඕනේ කියන එක සාමාන්‍ය අවබෝධයෙන් එන්න ඕනේ. එතනින් එයා ඊට පස්සේ ලියා ගන්නවා මේක ගැටේ. ඔතනින් ඊට පස්සේ ආයෙ සම්පූර්ණ ගැට ලිහිලා යනවා. එයා ඊට පස්සේ එනේවත් ඊට පස්සේ අන්න දිය වෙන්න ගන්නවා. ඊට පස්සේ දිය වෙන්න ගන්නවා කියන්නේ නැති වෙලා නෙමෙයි. දැන් කෙනෙක් හිතනවා ඔන්න අරමුණ ආවා. ඔන්න දැන් මේක බැසගත්තද? නෑ බැසගත්තේ නෑ. ඒක 180 වුණා. මේක 100ත් එක්කනේ ඥානෙත් එක්ක ගමන යන්නේ. මේ ඔක්කොම ඥානය හරහා යන්නේ යථාභූත ඥානෙ නැතුව මේ ගමනක් නෑ යෝනිසෝමනසිකාරය නැතුව. ඒතකොට මේ 100යි නුවණයි තමයි ගමන යන්නේ. ඒතකොට හැබැයි අරමුණ බැස ගන්න නැත්නම් අන්න දැන් පොත දකින පොත කියලා ලොකුට දැනෙන්නේ නැහැ. අන්න දැන් දරුවා දකින දරුවා කියලා දැනෙන්නේ. ගිහි කෙනෙක්. ඒතකොට දැන් වික්ෂුවක් නම් ඒ වගේ මොකක් කරේ දැන් අරමුණක් යනකොට ඒ අරමුණට බැස ගන්නවා නම් අන්න ඒක මෙනෙහි වෙනවා. ඒක මානසිකාරවත් තියෙනවා. එහෙම නැත්නම් ඒක කොහොමද උපාදාන වෙනවා. මොකද එයා බැසගෙන ඒකත් ඔස්සේ මඤ්ඤණා කර ඒ තව සිතුවිලි හදනවා. එහෙම නැත්නම් ඒක මිදෙනවා. ඒක මිදෙනවා කියන්නේ එතකොට ප්‍රායෝගිකව මාර්ගය තුළ කටයුතු සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ අරමුණට සිහිය තමයි මෙතනදී වැදගත්. සිහිය තමන්ට සිද්ධ වෙන දෙයට. ඒ කියන්නේ දැන් එකපාරටම අරමුණු මෙනෙහි කරා කියලා ඒ අරමුණ එකපාරටම නැති වෙන්නේ නැතිව තියෙනවා. දැන් අපි හිතමු මොකක් හරි බැස ගන්නවා. දැන් අපි හිතමු කවුරු හරි ඇවිල්ලා බනිනවා. බනිනකොට මෙතන එහෙම කෙනෙක් නැහැ කියලා දැන් මෙතන මානසිකාරයෙන් එනවා සත්‍ය ධර්මයේ මතුවෙනවා. යථාභූත ඥාන. ඊට පස්සේ ඉතින් ඒකට කිපෙන්නේ නැතුව ඉන්නවා. හැබැයි පොඩ්ඩක් හරි තියෙන්න පුළුවන් ගැටෙන ගතිය. අන්නේ ඒක හැබැයි 180 වෙනවා. මිදුන්නේ නැහැ කියලා. මුනිතු කම්මිතා ඥානෙ. එතකොට ඒක ටික ටික තමයි දිය වෙන්නේ. දැන් කලින් ඒක තිබිලා ඔන්න ඊට පස්සේ දවස් වෙනකොට ඒක තුනී වෙලා ඔන්නෝම ස්වභාවයක් දැනෙන්න ගන්නවා. නැත්තම් ටිකක් වෙලා තිබිලා තුනී වෙන එකක් දැනෙන්න ගන්නවා. එහෙම ඒක මෙනෙහි කරා කියලාම ඒක නොවුණු බවත් එතකොට 180 වෙනවා. හැබැයි ආයිමත් දවසක ඒ දෙයම සිද්ධ වෙනවා ඒ විදිහටම. අන්න එතකොට යාට දැනෙනවා දැන් එදා නම් චුට්ටක් හරි තිබුණා දැන් එහෙමවත් ඉතුරු වෙන්නේ නැතුවම යනවා කියලා. ඊට පස්සේ ආයිමත් දවසක් එනකොට ඒක එන්නෙම නැති වෙනවා. බැන්නද කියලාවත් නෑ හොඳයි හොඳයි කියලා hina වෙලා යන ගතියක් එනවා. එතකොට එයාට කම්පනයක් ඇති වෙලාම නැහැ. අන්න එතකොට මිදිලා. ওই ටික ටික තමයි ওই සිද්ධිය සිද්ධ වෙන්නේ. එකපාර වෙනවා නෙමෙයි. ඔන්න ඔතනට තියෙන සිහිය තමයි වැදගත්. එහෙමයි යන්නේ. අද වෙලම සිදුවීමලා. ඒ කියන්නේ අද ડોක්યુමන්ට්ස් බලන්න කියන්නේ ඉතින් මගේ පත කරනකොට මිනිස්සේ මේ ටික තරහින් ඉන්නේ සල්කවුස් වෙන කියලා යන්නේ. හොඳයි. ඒක ඒ විදිහට තමයි එතකොට එහෙමයි. එතකොට ඒකකවත් දැක්කේ නැතුව ඔකුත් නැතුව ඇත්තම චුට්ටක් වань මෙහෙම නැතු උපාදාන කරලා ඉන්න ඒ සිහිය පැවැත්වුවා තේරුණා හොඳට. ඒක තමයි මෙතනදී ගොඩක් වැදගත් වෙන්නේ. ඒක තමයි කිව්වේ සිහිය නැතුව යන ගමන ගොනාට ඉස්සරහින් යනවා වගේ වැඩක්. කරත් ගොනාට ඉස්සරහින් මිනිස්සයා ගියා වගේ තමයි සිහිය නැතුව යනවා කියන්නේ. ඒක යාට කොහොමද මේකේ මාර්ගය හම්බෙන්නේ නැහැ. මේකේ සිහිය තමයි මේකේ වැදගත් වෙන්නේ. සිහිය සුදුසු තැන සුදුසු ආකාරයක තියෙනවා. ගොනාට ඉස්සරහින් ගියාම දන්නේ නැන්නේ ගොනා කොහෙද යන්නේ කියලා. කරත් එක්ක යනවා. ඒක හරියන්නේ නැහැ. සිහිය තියෙන්න ඕනේ සුදුසු තැන. ඒ කියන්නේ සිතට 100ක් තියෙනවා මිසක් මේ හිත යන එකක් වුණොත් ගොනාට ඉස්සරහින් ගියා. අරමුණු බල යනවා කියන එක. එහෙනවද?